Welcome to Accounts Tutor channel. අද අපි Accounts Tutor channel එක මගින් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ උසස් පෙළ ගිණුම්කරණයේ විෂය නිර්දේශ යටතේ ඔයගොල්ලන්ට හම්බ වෙන පිරිවැය ගිණුම්කරණය පිළිබඳ පාඩම. එතකොට පිරිවැය ගිණුම්කරණය සම්බන්ධ සියලු කොටස් ආවරණය වෙන විදිහට අප බලාපොරොත්තු වෙනවා මේ පාඩම් මාලාව කරගෙන යන්න. අද අපි පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම නැත්නම් පිරිවැය ගිණුම්කරණ මූලිකාංග කියන කොටස පටන් ගන්න. මේක තමයි මේකේ හැඳින්වීම කොටස. එතකොට අපි බලමු මොනවද මේ පිරිවැය ගිණුම්කරණය යටතේ මේ අපි කතා කරන යුනිට් එකෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන කොටස් කියලා. එතකොට පිරිවැය ගිණුම්කරණය කියන ඒකකයේ මේ හැඳින්වීම යටතේ පිරිවැය මූලිකාංග හඳුනා ගැනීම යටතේ අපි ඉස්සෙල්ලා මූලික පද සහ සංකල්ප කියන එක බලමු. මොනවද මේ පාඩමේ මේ පිරිවැය සම්බන්ධයෙන් තියෙන මූලික සංකල්ප මොනවද කියලා. අපි ඉස්සෙල්ලාම පිරිවැය කියලා කියන්නේ මොකක්ද කියලා අපි අවධානය යොමු කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. පිරිවැය සම්බන්ධ නිර්වචන අපි බලනවා. ඊට පස්සේ පිරිවැය මධ්‍යස්ථානය, පිරිවැය ඒකකය කියන දේවල් අඳුනා ගන්නවා. ඊට පිරිවැය වර්ගීකරණය කරනවා. පිරිවැය වර්ග. ඊට පිරිවැය විවිධ පදනම් අනුව අපිට වර්ග කරන්න පුළුවන්. ඒ පදනම් අපි ඒ සියල්ලම මෙන්න මේ ඒකකයට අපි ඉගෙන ගන්නවා. මේ ෆ්ලෝ chart එක දිහා ඔයගොල්ලෝ බැලුවා නම් ඒක බලන්න හොඳට අවධානය යොමු කරා නම් අපි මේ යුනිට් එකෙන් අපි ආවරණය කරන්න ඕන උසස් පෙළ විෂය නිර්දේශයේ මේ ගිණුම්කරණ පිරිවැය ගිණුම්කරණ හැඳින්වීම යටතේ ඔබ ඉගෙන ගත යුතු මේ පරිච්ඡේදය යටතේ ඉගෙන ගත යුතු සියල්ලම ආවරණ විදිහට මේ වීඩියෝ පාඩම හදලා තියෙනවා. ඒ නිසා මේකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔබගේ දැනුම මේ හරහා පිරිවැය ගිණුම්කරණ සම්බන්ධ අවබෝධය වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. යම් පැහැදිලි කර ගැනීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. වීඩියෝ එක අවසානයේ මම පුළුවන් තරම් උත්සාහ කරනවා හැම එකටම උත්තර දෙන්න, පැහැදිලි කරන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ පිරිවැය කියන්නේ කියලා. පිරිවැය කියලා කියන්නේ යම් නිශ්චිත අරමුණක් වෙනුවෙන් කැප කරන සම්පත්වල අගය. අපිට සරලව කියන්න පුළුවන් කිසියම් නිශ්චිත අරමුණක් වෙනුවෙන් කැප කරන සම්පත්වල අගය පිරිවැය කියලා. ඒතකොට CIM මේ ආයතනය මේක නිර්වචනය කරනවා කිසියම් නිශ්චිත දෙයක් හෝ කාර්යයක් වෙනුවෙන් දරන ලද, හරි ඒක සත්‍ය වෙන්නත් පුළුවන්, නාමික වෙන්නත් පුළුවන්. හරි එවැන්නකට අදාළව හඳුනාගත හැකි වියදමකී කියලා පිරිවැය නිර්වචනය කරනවා CIM මේ ආයතනය. හරි ඒක ආයතන නිර්වචනය. ඒ වගේම තව පොදු නිර්වචනයක් අපිට ගන්න පුළුවන් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයේදී දරන ලද ගණනය කළ හැකි ආර්ථික සම්පත්වල වටිනාකම ලෙසට හැඳින්විය හැකි. මේ තමයි පිරිවැය කියන්නේ. මෙතන කියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට ගණනය කරන්න පුළුවන් ආර්ථික සම්පත්වල වටිනාකම විදිහට පිරිවැය හඳුන්වනවා. එහෙනම් අපි පිරිවැය කියන එක වඩාත් පැහැදිලි කරගන්න අපි උදාහරණ ගනිමු. පෑන් නිෂ්පාදනය කරන ආයතනයක එක පෑනක් ගත්තාම මේ පෑන හදන්න ගියපු වියදම් සියල්ලම එකට එකතු කරාම අපි කියනවා පෑනක පිරිවැය කියලා, එක පෑනක. ඒ වගේම කර්මාන්ත ශාලාවක කමිසයක් ගත්තාම ඒ කමිසය නිමි ඇඳුමක් බවට පත් කළා. එළියට එනකොට කර්මාන්ත ශාලාවෙන් එළියට එනකොට ඒ නිමි ඒකකයේ බවට කමිසය පත් වුණාට පස්සේ ඒක පිටිපස්සේ වියදම් නැත්නම් පිරිවැයන් රාශියක් තියෙනවා. මේ සියල්ලේම එකතුව අපි පිරිවැය කියලා කියනවා. ඒ වගේම අපි හිතමු ගමනාගමන පහසුකම් සපයන ආයතනයක ඒ ආයතනයේ පිරිවැය වෙන්නේ මගී සැතපුමක පිරිවැය. මගියෙක්ගේ සැතපුමක පිරිවැය. මේ වගේ විවිධ ආයතන ඒ ආයතනයේ ස්වභාවය අනුව ඒ ආයතනයේ සපයන සේවාව හෝ නිෂ්පාදනය අනුව ඒගොල්ලන්ගේ සේවා ඒකකයකට එමෙත නිෂ්පාදන ඒකකයකට වැය වෙච්ච සියලු පිරිවැයන් අවසානයේදී එක ඒකකයකට කොච්චරද කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ අදහසක් ඔබ ගත යුතුයි මේ පිරිවැය කියන එක ගැන ඉගෙන ගන්න. එතකොට මෙතනින් මම හිතනවා ඔයගොල්ලන්ට පිරිවැය කියන එක ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මොකක්ද මේ පිරිවැය කියන්නේ? තව දුරටත් පැහැදිලි කරනවා නම් අපි හිතමු කර්මාන්ත ශාලාවක කමිසයක් නිමි බවට පත් කරන්න ඒ කර්මාන්ත ශාලාවේ ඒ කමිසෙ නිමි ඒකකයක් විදිහට එළියට එන්න
අවසාන අවස්ථාව දක්වා රෙදි සඳහා වීදම් කරනවා. මහාන ටේලර්ස්ලට වැටුප් වලට වීදම් වෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවේ කුලි ගෙවන්න සිද්ධ වෙනවා. කර්මාන්ත ශාලාවට විදුලිය ජල බිල්පත් ගෙවන්න වෙනවා. ඊට පස්සේ කර්මාන්ත ශාලාව නඩත්තු කළ පවත්වාගෙන යන්න වීදම් දරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පිරිසුදු කරන සේවකයන්ට කර්මාන්ත ශාලාවේ පරිපාලන කටයුතු කරන කළමනාකරුවන්ට නිෂ්පාදන කළමනාකරුවන්ට වැටුප් ගෙවන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ කළමනාකරණේ මේ තියෙන භූමියට වරිපණම් ගොඩනැගිලි වරිපණම් ගෙවන්න සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් නොයෙකුත් වියදම් දරන්න සිද්ධ වෙනවා කමිසේ කියන ඒකකයේ නිෂ්පාදනය වෙලා එළියට එනකොට. ඒතකොට මේ සියලුම වියදම් මේ කමිසේ කියන නිෂ්පාදන මෙතන පිළිවෙල ඒකකයට අපි අන්තර්ග්‍රහණය මත අඳුනාගත යුතුයි නිවැරදිව අපි ඒක මිල කරන්න. මොකද ඒක හරි හැටි අඳුනා නොගත්තොත් පිළිවෙල නිශ්චිතව අපිට නිවැරදිව මිල කරලා ලාභය ලකුණු කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. එහෙමනම් අපිට සමහර අලාභ ලබන්නත් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම නිෂ්පාදන පිළිවෙල එකකයකට අදාළ සියලු පිළිවෙයන් නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. අවසානයේ මේ නිෂ්පාදනය කර භාණ්ඩ එකකෙන් ලාභය ලකුණු කරනකොට මම මේ ලකුණු කරනකොට. ඒ නිසා පිළිවෙල ගිණුම් කරන ඉතාම වැදගත් වෙනවා නිවැරදිව පිළිවෙල හඳුනා ගැනීමට. එතකොට මම හිතනවා මේ පැහැදිලි කිරීමත් එක්ක මේ පිළිවෙල කියන එක ගැන ඔයගොල්ලන්ට යම් අදහසක් එන්න ඇති කියලා මේක අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යනකොට මොකක්ද මේ පිළිවෙල කියන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් ලැබෙයි. දැනට ඔයගොල්ලෝ මේ ටික මතක තියාගන්න මේ හැඳින්වීම බලන්න විවිධ නිර්වචනයන් ඔයගොල්ලෝ හොයලා බලන්න විවිධ ආයතන ඉදිරිපත් කරලා තියෙන අන්තර්ජාලය හරහා වෙන්න පුළුවන් විවිධ මාර්ග ඔස්සේ හොයලා බලන්න පිළිවෙල කියන එක කොහොමද නිර්වචනය කරලා තියෙන්නේ ඒකේ අදහස මොකක්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම උදාහරණ බලන්න විවිධ ආයතන අරගෙන ඒ ආයතන පිළිවෙල ඒකකයන් හඳුනාගෙන ඒකේ ස්වභාවය ගැන මූලික අධ්‍යයනයක් කරන්න. එතකොට මේක හුඟක් ලේසි ඔයගොල්ලන් අල්ලගන්න. එතකොට අපිට ගැටලුවක් එන්න පුළුවන් පිළිවෙල සහ වියදම අතර වෙනස මොකක්ද කියලා. අපි පිළිවෙල කියනවා යම් ආර්ථික ඒකකයක යම් භාණ්ඩයක් ඔස්සේ නිෂ්පාදනය කිරීම සඳහා ඒ ආර්ථික ඒකකයේ වැය කරපු සම්පත් වල වටිනාකම කියලා අපි පිළිවෙල හැඳින්වනවා. එහෙනම් වියදම කියන එක මොකක්ද මේ දෙකේ වෙනස කියලා ඔයගොල්ලන්ට ගැටලුවක් එයි. අපි බලමු වියදමක් යනු දරන ලද පිළිවෙලෙන් ආදායම ඉපීමේ කාර්යයට දායක වූ කොටසයි. වියදමක් කියලා කියන්නේ යම් ආදායමක් උපයනවා නම් ඒ ආදායම උපයන්න ඒ ආදායම ඉපීම වෙනුවෙන් දායක වෙච්ච කොටසට තමයි අපි වියදම කියන්නේ. උදාහරණයක් විදිහට බඩු තොගයක් නිෂ්පාදනය කරන්න රුපියල් 15000ක පිළිවෙලක් යනවා. යම් බඩු තොගයක් නිෂ්පාදනය කරන්න නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට රුපියල් 15000ක පිළිවෙලක් යනවා. හරි. පිළිවෙල දාලා නමුත් ඉන් 10000ක තොගයක් විකුණලා දෙන නම් හැබැයි 15000ක් තමයි ඒ බඩු තොග නිෂ්පාදනය කරන්න ගිය පිළිවෙල. හැබැයි විකුණුවේ ඒ 15000න් 10000ක තොගයක් විතර නම් එතන වියදම වෙන්නේ රුපියල් 10000 විතරයි 15000 නෙමෙයි. මොකද අපි ආදායමට සාපේක්ෂව නේ. ආදායම පීමට දායක වෙච්ච වියදම් කොටස විතරයි අඳුනගන්නේ. අපි 15000ම අඳුනගත්තොත් එහෙම බඩු තොගයෙන් කොටසක් විකුණලා එතන වැරදි. 15000ක බඩු තොගයක් නිෂ්පාදනය කරන්න 15000ක පිළිවෙලක් වෙන බඩු තොගයක් නිෂ්පාදනය කරලා තිනවා. හැබැයි ඒකෙන් 10000කට අදාළ තොගයක් තමයි වික්කේ. එහෙනම් අපි අදාළ ආදායමට එරෙහිව හඳුනාගත යුතු වියදම් වෙන්නේ 10000යි 15000 නෙමෙයි. ඒතර මේක තමයි පිළිවෙල සහ වියදම් අතර වෙනස. මම තව සරයක් පැහැදිලි කරනවා නම් බඩු තොගයක් නිෂ්පාදනය කරන්න අපිට රුපියල් 15000ක පිළිවෙලක් යනවා. හැබැයි මේකෙන් 10000ක තොගයක් තමයි විකුණන්නේ. 10000ක වටිනාකමක් තියෙන තොගයක් තමයි අදාළ තොගයක් තමයි විකුණන්නේ. එහෙනම් ඒ විකුණුමට අදාළ විකුණුම ආදායමට අදාළ අපි හඳුනා ගන්න ඕනේ ඒ 10000ක වටිනාකම 10000ක වියදම තමයි ආදායමට එරෙහිව අපි හඳුනාගන්නේ. 15000 නෙමෙයි. ඒතකොට 15000 පිළිවෙල වෙනවා 10000 වියදම වෙනවා. ඒතකොට මෙන්න මේක තමයි පිළිවෙල සහ වියදම අතර වෙනස. මොකද වියදමක් අපි හඳුනාගන්නේ පිළිවෙලෙන්. හරි. දානලද පිළිවෙලෙන් ආදායම් පෙීමේ කාර්යයට දායක වෙච්ච කොටස තමයි වියදම වෙන්නේ. සමස්ත පිළිවෙල නෙමෙයි. ආදායම උපයන්න දායක වෙච්ච කොටස. ඒතකොට ඕක තමයි පිළිවෙල හා වියදම අතර වෙනස. මම හිතනවා ඒක ඔයගොල්ලන්ට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මේ පැහැදිලි කිරීමත් එක්ක. ඒ වගේම මේ තව වචනයක් අපිට හම්බ වෙනවා මේ පිළිවෙල ගිණුම් කරන්නේදී පිළිවෙල කරණය කියලා. පිළිවෙල කරණය කියලා කියන්නේ
පිරිවැය හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රමශිල්පා ක්‍රියාවලීන්. එතන පිරිවැය කරණයට යොදා ගන්න ක්‍රමශිල්පා ක්‍රියාවලීන් අපි ඉගෙන ගන්නවා ඉදිරියේදී. එතන මතක තියාගන්න ඕගොල්ලෝ පිරිවැය කරණය නැත්නම් කොස්ටිං කියන්නේ පිරිවැය හඳුනා ගන්න. හරි? භාණ්ඩයකට නැත්නම් බඩු තුක නිෂ්පාදනය කරන්න ගියපු පිරිවැය හඳුනා ගන්න අපි මොනවද පාවිච්චි කරන ටෙක්නික්ස් මොනවද පාවිච්චි කරන ප්‍රොසෙසර්ස් කියන එක තමයි පිරිවැය කරණය කියන අදහස් වෙන්නේ. ඊපස්සේ පිරිවැය ගැන කතා කරනකොට අපට අනිවාර්යෙන් නිතැතින්ම හම්බෙන වචනයක් තමයි පිරිවැය ඒකකය කියන එක. මේක විභාගෙදී ප්‍රශ්න වලට අහන්නත් පුළුවන් පිරිවැය ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මේක අතිශයින් වැදගත් වෙනවා ඉදිරියේදී. ඉතින් මේක නිරවුල මතක තියාගන්න ඕනේ පිරිවැය ඒකකය කියන්නේ මොකක්ද? පිරිවැය ඒකකයක් කියන්නේ පිරිවැය මැනීම සඳහා භාවිතයට කරන ලබන කිසියම් භාණ්ඩ හෝ සේවාවක් මැනීම සඳහා වන ඒකකයේ පිරිවැය ඒකකයක් වේ. පිරිවැය මැනීම සඳහා භාවිතයට කරන ලබන කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මැනීම සඳහා වන ඒකකය පිරිවැය ඒකකය කියලා කියනවා. මේක අපි උදාහරණයක් ගමු. එතකොට හොඳට පැහැදිලි වෙයි. පිරිවැය ඒකකයේ උදාහරණ තමයි පාන් බේකරි එක පාන් ගෙඩියක්. ඒතකොට පාන් බේකරි එක පිරිවැය ඒකකය තමයි පාන් ගෙඩිය. ආපන ශාලාවක අපි හඳුනා ගන්නවා කෑම වේලක්. සපත්තු මාන තැනක සපත්තු ජෝඩුවක්. මගී ප්‍රවාහන ආයතනයක මගී කිලෝමීටරයක්. මේවා තමයි පිරිවැය ඒකක. එතකොට මේ පිරිවැය ඒකකයි වැදගත් වෙන්නේ මේ පිරිවැය ඒකක පිරිවැය මැනීම සඳහා භාවිතයට ගන්න ලබන කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මැනීම සඳහා වන ඒකකය පිරිවැය ඒකකයේ වේ. එතකොට අපිට පාන් ගෙඩියකට යන පිරිවැය හොයන්න වෙයි. කෑම වේලක පිරිවැය හොයන්න වෙයි. අවසානයේ සපත්තු ජෝඩුවක පිරිවැය හොයන්න වෙයි. මගී ප්‍රවාහන කිලෝමීටරයකට යන වියදම යන පිරිවැය හොයන්න වෙයි. ඒතකොට මෙන්න මේ නිසා තමයි පිරිවැය වැදගත් වෙන්නේ. අපි අවසානයේ පිරිවැය ඒකකයකට තමයි අපි හඳුනාගන්නේ මේ පිරිවැය ඒකකයේ නිමිතත්වයට පත් කරන්න ආපු ගමනේදී දරපු පිරිවැය හඳුනාගන්න. එහෙම නිසා පිරිවැය ඒකකය කියලා කියන්නේ පිරිවැය මැනීමට භාවිත කරනු ලබන කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මැනීම සඳහා වන ඒකකයට අපි කියනවා පිරිවැය ඒකකය කියලා. එතකොට අපිට මේක තව විදිහට කියනවා නම් පිරිවැය ඒකකයක් යනු පිරිවැය හඳුනාගත හැකි නිෂ්පාදිතයක් හෝ සේවාවකි. එහෙම තමයි CIMA නිර්වචනයේ තියෙන්නේ. පිරිවැය ඒකකයක් යනු පිරිවැය හඳුනාගත හැකි නිෂ්පාදිතයක් හෝ සේවාවකි. මේ අනුව පිරිවැය ඒකකයේ සෑම විටකම කිසියම් අරමුණක් හෝ ක්‍රියාකාරකමක් හෝ සේවාවකට අදාළ වේ. හරි මේක නැති වුණත් මම මේක පැහැදිලි කරා. එතකොට උදාහරණයක් විදිහට කමිසයක් මැසීමේ පිරිවැය, කොණ්ඩේ කැපීමේ පිරිවැය, මෝටර රථයක පිරිවැය. මෙන්න මේ දේවල් තමයි පිරිවැය ඒකකයකට අදාළව අපි හඳුනාගන්නේ. ඒ වගේම ව්‍යාපාරික විවිධ අරමුණු සඳහා අපි යොදා ගන්න පිරිවැය ඒකක තියෙනවා. අපි කලින් මෙතන කීපයක් කතා කරා. එතන තව ඉගැන්වීම අපි ගමු. යම් උගන්වීම් සිදු කරන ආයතනයක ඉගැන්වීම් පැය තමයි අප වැදගත් වෙන්නේ පිරිවැය ඒකකයේ වෙන්නේ. ඉගැන්වීම් පැයගේ අරමුණ තමයි ඉගැන්වීම් පැයක පිරිවැය හඳුනා ගන්න එක. ඒ වගේම විදුලි බල පරිභෝජනය කරන විදුලි බලය සපයන සමාගමක පිරිවැය ඒකකයේ වෙන්නේ කිලෝවොට් පැය. ඒකේ ඒකතු කිලෝවොට් පැය හරහා විදුලි බල පරිභෝජන පිරිවැය හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වාගේ මේවා තමයි පිරිවැය ඒකක කියන්නේ. ඒක පිරිවැය ඒකක ඊටාම වැදගත් වෙනවා පිරිවැය ගිණුම් කරන්නේදී. මම හිතනවා පිරිවැය ගිණුම් කරන්නේ මේ පිරිවැය ඒකක කියන සංකල්පය අදහස් ඔබට යන්න ඇති කියලා. ඊළඟට පිරිවැය ඒකකයෙන් පස්සේ අපිට තියෙනවා පැහැදිලි කරගන්න පිරිවැය මධ්‍යස්ථානය. පිරිවැය මධ්‍යස්ථානය කියන්නේ පිරිවැය හඳුනා ගැනීමට සහ පිරිවැය කළමනාකරණයට සම්බන්ධ වන පිරිවැය ඒකකවලට අදාළ කිසියම් ස්ථානයක්, කාර්යයක්, උපකරණයක්, පුද්ගලයෙක් පිරිවැය මධ්‍යස්ථානයක් වේ. ඒ කියන්නේ පිරිවැය ඒකකය කියලා අපි ඉස්සෙල්ලා හැඳින්වුවා කර්මාන්ත ශාලාවක නම් කමිසයක්. ඒ වගේම මගී සේවා සපයන ආයතනයක ප්‍රවාහන ආයතනයක මගී කිලෝමීටරයක්. බේකරි එක නම් පාන් ගෙඩියක් කියලා අපි අඳුනගත්ත පිරිවැය ඒකකය. දැන් පිරිවැය මධ්‍යස්ථානය කියලා කියන්නේ මොකක්ද? පිරිවැය මධ්‍යස්ථානය කියලා කියන්නේ පිරිවැය හඳුනා ගැනීමට සහ පිරිවැය පාලන කාර්යයට සම්බන්ධ වන පිරිවැය ඒකකවලට අදාළ කිසියම් ස්ථානයක්, කාර්යයක්, හෝ උපකරණයක්. උදාහරණයක් විදිහට අපි දුම් කෑම
වේලක පිරිවැය අපි ගද්දි එතන කෑම වේලක් ගත්තොත් කෑම වේලේ පිරිවැය සම්බන්ධ වෙන්න පුළුවන් කැන්ටිමකට. ඒ වගේම අපි හිතමු දැන් සේවාලාභියෙක් නීතිඥයෙක් ළඟට සේවාව ගන්න එන සේවාලාභියා ගත්තොත් එතන පිළි මධ්‍යස්ථාන නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගමු එතකොට දැන් තව සරලව කියනවා නම් නිෂ්පාදන අංශ, ඉංජිනේරු අංශය, යතු ගෑමේ යන්ත්‍ර, හරි. ඊට පස්සේ අපි හිතමු යම් පළාතක උදාහරණයක් විදිහට බස්නාහිර පළාතේ බෙදාහැරීම් මධ්‍යස්ථාන. මෙන්න මේවා තමයි පිරිවැය මධ්‍යස්ථාන. එතකොට මේ පිරිවැය මධ්‍යස්ථාන අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. විවිධ පිරිවැය මධ්‍යස්ථාන තියෙනවා. නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන, ක්‍රියාවලි පිරිවැය මධ්‍යස්ථාන සහ සේවා පිරිවැය මධ්‍යස්ථාන කියලා අපිට අඳුන ගන්න පුළුවන් මේ පිරිවැය මධ්‍යස්ථාන. ඒතකොට නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන කියන්නේ කිසියම් නිෂ්පාදන කටයුත්තක් සිදු කරන පිරිවැය මධ්‍යස්ථාන. උදාහරණයක් විදිහට කමිස නිෂ්පාදනයේ කිසියම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. හරි. කමිස නිෂ්පාදනය කෙරෙන්නේ කමිස නිෂ්පාදනය අපි ගත්තොත් ඒ කිසියම් නිෂ්පාදන කටයුත්තක් සිදු කරන පිරිවැය මධ්‍යස්ථානයක්. ක්‍රියාවලි පිරිවැය මධ්‍යස්ථානයක් ගත්තාම කිසියම් ක්‍රියාවලියක් සිදුවන ස්ථානයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පෙට්‍රෝලියම් එක එතන පෙට්‍රෝලියම් එකේ අපි හිතමු ඛනිජ තෙල් පිරුපහදුව. එතකොට එතන යම් ක්‍රියාවලියක් වෙන පිරිවැය මධ්‍යස්ථානයක්. එතන වෙන්නේ බොර තෙල් පිරිපහදු කරන එක. එතකොට එතන ඒක උදාහරණයක් තමයි ක්‍රියාවලි පිරිවැය මධ්‍යස්ථානයකට. එතන ක්‍රියාවලියක් වෙන්නේ process එක. සේවා පිරිවැය මධ්‍යස්ථානයක් ගත්තාම ඒක වෙන්න පුළුවන් ගබඩාවක්. ඒ ගබඩාව නිෂ්පාදනාංශයට සේවා සපයනවා වෙන්න පුළුවන්. එතකොට කිසියම් නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සිදුවන පිරිවැය මධ්‍යස්ථානයකට සේවාවන් සපයන පිරිවැය මධ්‍යස්ථාන, ගබඩා නඩත්තු අංශ, ඒ වගේම සේවා වමනක් සපයන පිරිවැය මධ්‍යස්ථාන, රෝහල් බැංකු. එතකොට අපිට පිරිවැය මධ්‍යස්ථාන කියනවා මේ වගේ කොටස් තුනකට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන, නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන වල අපි කිව්වා කර්මාන්ත ශාලාවක කමිස නිෂ්පාදනයේ නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථානයේ උදාහරණයක්. ක්‍රියාවලි පිරිවැය මධ්‍යස්ථානය කියලා කියන්නේ අපි ගත්තා තෙල් වාගේ පිරිපහදු කරන, ඛනිජ තෙල් පිරිපහදු කරන ස්ථානයක් ක්‍රියාවලි පිරිවැය මධ්‍යස්ථානයක්. ඒ වගේම ගබඩාවක් ගත්තාම ඒක නිෂ්පාදනාංශ වලට සේවා සපයන වෙන්න පුළුවන්. ඒක සේවා පිරිවැය මධ්‍යස්ථානයක්. ඒ වගේම සේවා වමනක් සපයන පිරිවැය මධ්‍යස්ථාන තියෙන්න පුළුවන් රෝහල්, බැංකු වගේ ඒවා. එතකොට මම හිතනවා පිරිවැය මධ්‍යස්ථානයක් කියන එක ඔබට පැහැදිලි ඇති කියලා. එතකොට පිරිවැය මධ්‍යස්ථානක ප්‍රධාන කාර්ය වෙන්නේ පස්සේ නිෂ්පාදිත අතර බෙදා හැරීම සඳහා, හරි, පස්සේ නිෂ්පාදිත අතර බෙදා හරින්න මොකද කරන්නේ? පිරිවැය එකතු කිරීම තමයි පිරිවැය මධ්‍යස්ථාන හරහා වෙන්නේ. ඒතකොට පිරිවැය මධ්‍යස්ථානේ බාර කළමනාකරුවෙක් ඉන්න පුළුවන්. ඒ වගේම මේ කළමනාකරුවේම මධ්‍යස්ථානයේ පිරිවැය සම්බන්ධ වගකීම් දරන වෙන්න පුළුවන්. ඒක තමයි පිරිවැය මධ්‍යස්ථාන කියන එකේ අදහස. එතකොට අපිට පිරිවැය කියන එක වර්ග කරන්න පුළුවන්. එකක්, තොග තක්සේරු කිරීම සඳහා පිරිවැය වර්ග කර හැකියි. එතකොට මේ සඳහා තොරතුරු ලබා ගන්න පිරිවැය ගිණුම් කරන ශාස්ත්‍රයෙන්. හරි? පිරිවැය වර්ග කරනවා එකක්, තොග තක්සේරු කරන්න. එහෙනම් තොග තක්සේරු කරන්න වර්ග කරන මේ පිරිවැය අනුව අපිට පිරිවැය වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි නිෂ්පාදන පිරිවැය, අනෙක තමයි කාලච්ඡේද පිරිවැය. නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා දරන මුළු පිරිවැය. එතකොට නිෂ්පාදන ඒකක සමග පැහැදිලිව හඳුනාගත හැකි නිෂ්පාදන ඒක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව වෙනස් වන පිරිවැය අපි හඳුනා ගන්නවා නිෂ්පාදන ඍජු පිරිවැය. නැත්නම් ප්‍රාථමික පිරිවැය කියලා. එතකොට නිෂ්පාදන පිරිවැය අර්ථයට ගන්න නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා. ඍජු පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩ ඒකක ගානත් එක්ක වෙනස් වෙන පිරිවැය. මේ ඍජු පිරිවැය බොහෝ වෙලාවට ඍජු පිරිවැය විචල්්‍ය පිරිවැයන් වෙනවා. ඒ නිෂ්පාදන ඒකක ගානත් එක්ක වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කමිස නිෂ්පාදනය කරන ඒකක ගානත් එක්ක කමිස නිෂ්පාදනය වැඩි වෙනවත් එක්කම විචල්්‍ය පිරිවැයත් ඒ කමිස නිෂ්පාදන සමානුපාතික වෙනස් වෙනවා. අපි කමිස නිෂ්පාදනය කරන්නේ කමිස නිෂ්පාදනයත් එක්ක අදාළ ඍජු පිරිවැයන් වෙනස් වෙනවා.
එතකොට මේකේ විශේෂ ලක්ෂණය තමයි නිෂ්පාදන එකක ගණනත් එක්ක පැහැදිලිව නිෂ්පාදන එකක ගාන වෙනස් වීමත් එක්ක පිරිවේ වෙනස් වීම තමයි ඍජු පිරිවැයේ ප්‍රධාන ලක්ෂණය. උද ඍජු පිරිවැයට උදාහරණ විදිහට අපිට ඍජු ද්‍රව්‍ය පිරිවැය වගේම ඍජු ශ්‍රම පිරිවැය උදාහරණ විදිහට දෙන්න පුළුවන්. කමිස නිෂ්පාදනය කරන ආයතනයක් ගත්තාම මේ කමිස නිෂ්පාදනය කරන ආයතනයේ ඍජු ද්‍රව්‍ය පිරිවැය තමයි රෙදි. ඊට පස්සේ කමිස මහාන අයගේ වැටුප ඍජු ශ්‍රම පිරිවැය වෙයි. එතකොට ඒවනේ නිතැතින්ම බාහන නිෂ්පාදන ඒකකත් එක්ක පැහැදිලි වෙනස් වෙනවා. දෙවැන්නේ තමයි නිෂ්පාදන පිරිවැය යටතට ගැනෙන වක්‍ර නිෂ්පාදන පිරිවැය. ඒතර වක්‍ර නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ? නිෂ්පාදනය කරන එකක ගානත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඍජු පිරිවැය නිෂ්පාදනය කරන එකක ගානත් එක්ක වෙනස් වුණාට වක්‍ර නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ඒක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ වක්‍ර නිෂ්පාදන පිරිවැය අපි පොදුකාර පිරිවැය කියලා හඳුන්වනවා. එතකොට නිෂ්පාදන ඒකකයක් එක්ක පැහැදිලිව වෙනස් වෙන නිෂ්පාදන එකක ගාන වෙනස් වීමත් එක්ක පැහැදිලිව වෙනස් වෙන පිරිවැයට අපි කියනවා ඍජු පිරිවැය කියලා. නිෂ්පාදන ඒක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැති පිරිවැයට අපි කියනවා වක්‍ර නිෂ්පාදන පිරිවැය කියලා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ කර්මාන්ත ශාලාවක විදුලිය සඳහා යන වියදම වක්‍ර නිෂ්පාදන පිරිවැය. මොකද ඒක නිෂ්පාදන එක ගානත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම කර්මාන්ත ශාලා කුලිය කර්මාන්ත ශාලාවේ කළමනාකරණයට ගෙවන වේතන ඒවා වක්‍ර නිෂ්පාදන පිරිවැයට උදාහරණ. ඒතර මම හිතනවා තොග පිරිවැය වර්ග කිරීම යටතේ තොග තාක්ෂේරු කිරීම සඳහා පිරිවැය වර්ග කරනවා. එතකොට තොග තාක්ෂේරු කිරීම යටතේ පිරිවැය වර්ග දෙකක් වෙන ගත නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය. ඒකේ නිෂ්පාදන පිරිවැය යටතේ අපි ගත්තා ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය ඒක ඔබට පැහැදිලිද කියලා. කාලච්ඡේද පිරිවැය කියලා කියන්නේ ගිණුම් කාලච්ඡේදයක ආදායමට එරෙහිව ලාභ ගිණුමට හර කරන පිරිවැය. කාලච්ඡේදයක ආදායමට එරෙහිව ලාභ ගිණුමට හර කරන පිරිවැයට අපි කියනවා කාලච්ඡේද පිරිවැය කියලා. ඒකට සාමාන්‍ය ලාභ ගිණුමට දකින්න පුළුවන් වෙන්නේ කාලච්ඡේද පිරිවැයට දාලා අයිතම. ආය අපිට පිරිවැය වර්ග කරන්න පුළුවන් කළමනාකරන තීරණ ගැනීම අනුව පිරිවැය වර්ග කර හැකියි. එතකොට ආයතනික කළමනාකරණ විසින් තීරණය කරන සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහාත් අයවැය පිළ කිරීම හා ලාභ සැලසුම් කිරීම සඳහාත් මූල්‍ය පාලනය සඳහාත් පිරිවැය හැසිරෙන ආකාරය හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට කළමනාකරණ තීරණ ගැනීම සඳහා කියන වර්ග කිරීම යටතේ අපිට පිරිවැය වර්ග කරන්න පුළුවන් විචල්්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය, අදාළ පිරිවැය හා අදාළ නොවන පිරිවැය, ගිලුණු පිරිවැය සහ ආවස්තික පිරිවැය කියලා. අපි උදේ මේ කතා කරමින් ඉන්නේ පිරිවැය වර්ග කිරීම කියන කොටස. ඒ යටතේ අපි පිරිවැය වර්ග කරනවා තොග තාක්ෂේරු කිරීම සඳහා. එතකොට තොග තාක්ෂේරු කිරීම සඳහා පිරිවැය වර්ග කිරීමේදී මේ සඳහා තොරතුරු ලබා ගන්න පිරිවැය ගිණුම්කරණය. එතකොට මේ තොග තාක්ෂේරු කිරීම යටතේ පිරිවැය කොටස් දෙකකට බෙදන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය කියලා. නිෂ්පාදන පිරිවැය කියන්නේ භාණ්ඩාසම නිෂ්පාදනය කරන්න දරන මුළු පිරිවැය. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා. ඊළඟට අපි පිරිවැය වර්ග කරන්න පුළුවන් කළමනාකරන තීරණ ගැනීම අනුව. ඒතර කළමනාකරන තීරණ ගැනීම සඳහා මේ බහම ආයතනික කළමනාකරණ විසින් තීරණය කරන ලද සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහාත් අයවැය පිළිල කිරීම හා ලාභ සැලසුම් කිරීම සඳහාත් මූල්‍ය පාලනය සඳහාත් පිරිවැය හැසිරෙන ආකාරය හඳුනා ගැනීම අවශ්‍ය වේ. යනුව පිරිවැය පහත පරිදි වර්ග කරන්න පුළුවන්. පිරිවැය හැසිරීම විචල්්‍ය පිරිවැය, ස්ථාවර පිරිවැය, අදාළ පිරිවැය හා අදාළ නොවන පිරිවැය, ගිලුණු පිරිවැය හා ආවස්තික පිරිවැය. එතකොට විචල්්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව වෙනස් වෙන පිරිවැයට අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා. එතකොට නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිෂ්පාදන ඒක ප්‍රමාණය වැඩි වීමත් එක්ක නිමම ප්‍රමාණය වැඩි වීමත් එක්ක විචල්්‍ය පිරිවැය ඊට සමානුපාතිකව වැඩි වෙනවා. එතකොට මේක තමයි විචල්්‍ය පිරිවැයේ ලක්ෂණය. ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදනෝ විකුණුම් ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව වෙනස් නොවන පිරිවැයට අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. ස්ථාවර පිරිවැය නිමම ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. විචල්්‍ය පිරිවැය වගේ නිමම ප්‍රමාණය වැඩි වුණත් ස්ථාවර පිරිවැය ස්ථාවර මට්ටමකම තියෙනවා. නිෂ්පාදන ප්‍රමාණය වැඩි වුණත් මොකද වෙන්නේ? ස්ථාවර පිරිවැය ස්ථාවරම රැඳෙනවා. මේ
ඒක නිෂ්පාදන හෝ විකුණුම එක ගණනුව වෙනස් වෙන්නේ නැහැ. නමුත් විචල්්‍ය පිරිවැය නියම ප්‍රමාණයත් එක්ක ඊට සමානුපාතිකව වෙනස් වෙනවා. ඒතර විචල්්‍ය පිරිවැය කියලා අපේ නමින්ම ඒක හඳුන්වනවා. නමේම තියෙන තේරුම ඒ නිෂ්පාදන ප්‍රමාණය හෝ විකුණුම් ප්‍රමාණය අනුව සිද්ධ වෙන වෙනසට සාපේක්ෂව පිරිවැය වෙනස් වෙනවා කියන එක අදහස් වෙනවා. ඒතකොට ස්ථාවර පිරිවැය කියලා කියන්නේ විකුණුම් හෝ නිෂ්පාදනයේ ප්‍රමාණය අනුව වෙනස් වෙන්නේ නැති පිරිවැය. ඒතර අපි උදාහරණයක් විදිහට ගත්තාම කර්මාන්ත ශාලාවක රෙදි සඳහා යන වියදම විචල්්‍ය පිරිවැයක්. මොකද රෙදි ප්‍රමාණය නිෂ්පාදනය කරන කමිස ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. කමිස ප්‍රමාණය වැඩි කරනවා නම් අපි වැඩිපුර කමිස නිෂ්පාදනය කරන්න තීරණය කරොත් එහෙම අපිට වැඩිපුර ඒ සඳහා රෙදි අවශ්‍ය වෙනවා. ඒතකොට ඊට සාපේක්ෂව විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. නමුත් අපි කර්මාන්ත ශාලාවක ස්ථාවර පිරිවැය විදිහට අපිට ගන්න පුළුවන් කර්මාන්ත ශාලාවේ අපි හිතමු විදුලි බලය. හරි විදුලි බිල ගත්තාම ඒක යම් මට්ටමකින් පස්සේ අර්ධ ස්ථාවර පිරිවැයක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ සෙයින් ඒක නිෂ්පාදන ඒක ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඊට සමානුපාතික ඇතැම් අවස්ථාවලදී විදුලි බිල වගේ දේවල් අර්ධ ස්ථාවර පොදුකාර පිරිවැය වෙන්න පුළුවන්. නමුත් ගොඩනැගිලි කුලී වරි පනම් ඊට පස්සේ කළමනාකරන වේතන වල වගේ දේවල් ස්ථාවර පිරිවැය. මොකද නියම ප්‍රමාණයත් එක්ක ඊට සාපේක්ෂව ඒ පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේක තමයි කළමනාකරන තීරණ ගැනීම අනුව පිරිවැය වර්ග කරන්න පුළුවන් එක ආකාරයක්. ඊළඟ තමයි ගිලුණු පිරිවැය. ගිලුණු පිරිවැය කියන්නේ අතීතයේ ගනු ලබන තීරණයක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් දරා ඇති තීරණ ගැනීම සම්බන්ධයෙන් වැදගත් නොවන පිරිවැයට අපි කියනවා ගිලුණු පිරිවැය කියලා. ඒ කියන්නේ අතීතයේ ගත් තීරණයක් හින්දා ඒක දරලා ඉවරයි. හැබැයි දැන් මේ තීරණ ගන්න එක වැදගත් වෙන්නේ නැහැ. හරි ඒතර ගිලුණු පිරිවැය අතීතයේ ගත තීරණයක ප්‍රතිඵලයක් විදිහට ඒක දරලා තියෙනවා. දරලා ඉවරයි. නමුත් ඒක අපිට රිකවර් කරගන්නත් බෑ. ඒක අපි දැන් ගන්න තීරණයට අදාළ වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා ගිලුණු පිරිවැයක් කියලා. මෙතන උදාහරණයක් විදිහට අපි කියන්න පුළුවන් අපි වාහනයක ටයර් මාරු කරන්න අපි ඩොලර් 500ක් වියදම් කරනවා අපි හිතමු. හැබැයි ඒ ටයර් සඳහා අපි වියදම් කරපු වාහනේ ටයර් සඳහා වියදම් කරපු ඩොලර් 500 ගිය අවුරුද්දේ වැදගත් වෙන්නේ නැහැ. අනාගතයේ අපි අලෙවි කරන තීරණ ගද්දී. ඒ කියන්නේ අපි තුමු අලෙවි කරන සම්බන්ධයෙන් බෙදා හැරීමට තියෙන රථයක අපි හිතමු බෙදා හැරීම සඳහා තියෙන ලොරි රථයක ටයර් අපි මාරු කරනවා ගිය අවුරුද්දේ ඒ සඳහා අපි හිතමු රුපියල් 25000ක් වියදම් වුණා කියලා. ඒ රුපියල් 25000ක් වියදම් වෙනවා බෙදා හැරීමේ රථය සඳහා ටයර් සඳහා ගිය අවුරුද්දේ. නමුත් මේ අපි ෆියුචර් අතීතයේ අනාගතයේ විකුණුම් සම්බන්ධයෙන් ගන්න තීරණ වලට අර අපි බෙදා හැරීමේ රථයේ ටයර් රීප්ලේස් කරන්න ටයර් වෙනුවෙන් වැය කරු 25000 අදාළ වෙන්නේ නැහැ. ඒක ගිල්ලූ පිරිවැයක්. ඒතර ඔය වගේ දෙයක් අදහස් තමයි අපිට ගිල්ලූ පිරිවැය සම්බන්ධයෙන් පැහැදිලි කරගෙන දෙන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් ගිල්ලු පිරිවැය අතීතයේ ගනු ලබන තීරණයක ප්‍රතිඵලයක් විදිහට ඇති වෙලා තියෙන්නේ. ඒක ඇති වෙලා ඉවරයි. එතකොට අනාගත තීරණ ගැනීම සම්බන්ධයෙන් මේක වැදගත් වෙන්නේ නැහැ. ඊට අදාළ පිරිවැය සහ නොඅදාළ පිරිවැය කියන කළමනාකරන තීරණයක් ගන්න ඍජුවම අදාළ පිරිවැයට කියන අදාළ පිරිවැය කියලා. එහෙම අදාළ වෙන්නේ නැති පිරිවැයන්ට කියනවා අදාළ නොවන පිරිවැය කියලා. ආවස්තික පිරිවැය කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒක ආර්ථික විද්‍යාවත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. විකල්ප ක්‍රියා මාර්ග තෝරා ගන්නකොට ඒ විකල්ප ක්‍රියා මාර්ග අතරින් අපි එක ප්‍රශස්ත විකල්පයක් තෝරාගත්තාම ඒ තෝරාගත්ත විකල්පය වෙනුවෙන් අපිට කැපකරන්න සිද්ධ වෙච්ච ඊළඟ හොඳම විකල්පයේ පිරිවැය විදිහට අපි ආවස්තික පිරිවැය ගැන දන්නවා. ඒකට ඒක හඳුන්වන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ගයන් අතර තෝරා ගැනීම සිදු කිරීමේදී ඒ ක්‍රියාමාර්ගය තෝරා ගැනීම නිසා අහිමි යන වඩාත් වාසිදායක ප්‍රතිලාභ ප්‍රමාණය තෝරා ගන්න ලද විකල්ප ක්‍රියාමාර්ගයේ පිරිවැයක් ලෙස සැලකීම තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. මේ තමයි පිරිවැය වර්ගීකරණයන්. ඊට පස්සේ පාලන කාර්ය සඳහා පිරිවැය කරනවා තුන්වෙනි වර්ග කිරීම. ආයතනයේ කළමනාකරුට පවතින වගකීම් මත දරන යම් පිරිවැයක්
වැළැක්වීමේ හෝ අවම කිරීමේ හැකියාව අනුව පිරිවැය කළ හැකි අතර ඒ අනුව පිරිවැය වර්ග පහත පරිදි වේ. පාලන කාර්ය අනුව අපිට පිරිවැය කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් පිරිවැය සහ පාලනය කරන්න බැරි පිරිවැය කියලා. ඒක කළමනාකරුවෙක් වන්ට තම වගකීම් පරාසය ඇතුලේ සාධාරණ විදිහට හසුරවන්න පුළුවන්. පිරිවැයට අපි කියනවා පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් කළමනාකාරීත්වයට තම වගකීම් පරාසය ඇතුලේ පාලනය කරන්න බැරි පිරිවැයට අපි කියනවා පාලනය කළ නොහැකි පිරිවැය කියලා. උදාහරණයක් විදිහට පාලනය කරන්න බැරි පිරිවැය තමයි කළමනාකරන කරුවෙකුට ඔහුගේ ස්කෝප් එක, ඔහුගේ පරාසය තුල පාලනය කරන්න බැරි පිරිවැයන් උදාහරණ තමයි බලපත්‍ර ගාස්තු, සේවක අර්ථ සාධක ගෙවීම්, පරිපණම් ගාස්තු. මේවා කළමනාකාරීත්වයට පාලනය කරන්න බෑ. ඔහුගේ පරාසය තුල ඒව අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ඒ පිරිවැයන් දරන්න වෙනවා. ඒකට ඒවට තමයි අපි කියන්නේ පාලනය කළ නොහැකි පිරිවැය කියලා. ඒතර කළමනාකරුගේ වපසරිය තුල පාලනය කරන්න පුළුවන් පිරිවැයන්ට අපි කියනවා පාලනය කළ හැකි පිරිවැය කියලා. අපි ඊළඟට මේ පිරිවැය මූලිකාංග ගැන අපි කතා කරා. පිරිවැය මූලිකාංග හඳුනාගත්තා. අපි ඊළඟට හම්බ වෙමු ඊළඟ පාඩම ද්‍රව්‍ය පිරිවැය කියන පාඩම යටතේ අපි හම්බ වෙමු ඊළඟ යුනිට් එක තුලින්. බොහොම ස්තුතියි.